භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස යතෝ කෝ ආවසෝ අරිය ශාවකෝ අවිජ්ජංච පජානාති අවිජ්ජා සමුදයංච පජානාති අවිජ්ජා නිරෝධංච පජානාති අවිජ්ජා නිරෝධගාමිනී පටිපදංච පජානාති ittavatapi kho ආවසෝ අරිය ශාවකෝ සම්මා දිට්ඨි හෝති උජුගතාස්ස දිට්ඨි ධම්මේ අවෙච්ඡප්පසාදේන සමන්නාගතෝ ආගතෝ ඉමං සද්ධම්මන්ති ධර්ම ශ්‍රවණාබිලාසී ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වත්නි, මේ පින්වත් පිරිස මේ සූදානම් වෙන්නේ සසර දුක්ගිනි නිවීම පිණිස ලෝතර බුදුරජාණන් වහන්සේ අපි කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කළ සද්ධර්මයෙන් බිඳක් ශ්‍රවණය කරන්ට. ඒ නිසා බුද්ධ ගෞරවය ඇති කරගෙන මේ සියලු දුක් ගෙවි යන මේ සද්ධර්මයේ කෙරෙහි ශ්‍රද්ධා ගෞරවය ඇති කරගෙන, ඒ වගේම පරම්පරාවෙන් පරම්පරාවට ලෝක ශාන්තිය රැගෙන ආපු ආර්ය මහා සංඝ රත්නය කෙරෙහි ශ්‍රද්ධාව ඇති කරගෙන බොහෝම වමනාවෙන් මේ මොහොතේදී මේ ධර්මය ශ්‍රවණය කරන්නට ඕනේ. බොහොම ආදරෙන් සකසා මේ ධර්මය ශ්‍රවණය කළොත් පින්වතුනි, මේ දුක්සහගත සංසාර කතර නිමා කරන මේ ධර්මඥානය ආදාදම අපිට ලබා ගන්නට පුළුවන්. ධර්මයෙන් ලැබෙන ඉබඳු ආනිසංස ධර්මයන් සිහි කරලා මේ ජරා මරණ දුක නැති කර ගන්න ඕනේ කියන අදහස් ඇතුව මේ ධර්මයේ ශ්‍රවණය කරන්නට ඕනේ. පින්වතුනි, අද දවසේදී අපේ ධර්ම දේශනාව සඳහා තියෙන්නේ සම්මා දිට්ඨි සූත්‍රයේ 15 වෙනි සම්මා දිට්ඨිය ඇති කර ගැනීම පිණිස පවතින දහම් පරියාය අවිජ්ජා වාරය. එදා සරියුත් මහ රහතන් වහන්සේ ඒ සංඛාර වාරය දේශනා කළාට පස්සේ භික්ෂුන් වහන්සේලා බොහොම සතුටු වෙලා සතුටින් අනුමෝදන් වෙලා සරියුත් මහ රහතන් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහනවා. මේ ශ්‍රාවකයන්ගේ නිවැරදි දැකීම ඇති කර ගැනීම පිණිස, ඒ වගේම දැකීම ඍජු බව ඇති කර ගැනීම පිණිස, ධර්මයේ නොසෙල්වෙන පැහැදීම ඇති කර ගැනීම පිණිස පවතින තව පරියායක් ක්‍රමයක් එහෙම තියෙනවද කියලා. ඒ වගේ වෙලාවේදී තමයි සරියුත් මහ රහතන් වහන්සේ මේ පරියාය මාතෘකා කරලා දේශනා කරන්නේ. එවත්නි, යම් කලක පටන් ආර්ය ශ්‍රාවක තෙමේ අවිද්‍යාව කියන එක දන්නවනම්, අවිද්‍යාවේ ඇතිවීම දන්නවනම්, අවිද්‍යාව ඇති කරන කාරණාව දන්නවනම්, අවිද්‍යාව නිරෝධ කරන මාර්ගය දන්නවනම්, මෙන්න මෙපමණකිනුත් මේ ආර්ය ශ්‍රාවක තෙමේ නිවැරදි දැකීම ඇත්තෙක් වෙනවා. ඔහුගේ දැකීම ඍජු බවට පත්තුන එකකුත් වෙනවා. ඒ වගේම ධර්මයේ ගුණ දැන පැහැදීමෙන් යුක්ත වෙච්ච කෙනෙක් මේ සද්ධර්මයට ආවව කෙනෙක් කියලා කියන්න පුළුවන් කියලා පෙන්වනවා. ඒ කියන්නේ ditthi සම්පන්න පුද්ගලයෙක් වෙනවා. මේ අවිද්‍යාව කියන කාරණාව හඳුනාගත්තොත්, දැනගත්තොත්. ඒ වෙලාවේදී සරියුත් මහ රහතන් වහන්සේම අහනවා, එවත්නි අවිද්‍යාව කියලා කියන්නේ මොකක්ද? අවිද්‍යාව ඇති වෙන්නට හේතුව මොකක්ද? අවිද්‍යාව නැති
වීම නැති කරන්නේ කුමක් නැතිවීමෙන්ද? අවිද්‍යාව නැති කරන ප්‍රතිපදාව මොකක්ද කියලා. තමන් වහන්සේම ඒකට පිළිතුරු දීම් වශයෙන් උත්තර සපයනවා. අවිද්‍යාව කියලා කියන්නේ දුක්ඛේ අඥානං දුක්ඛ සමුදය අඥානං දුක්ඛ නිරෝධේ අඥානං දුක්ඛ නිරෝධගාමිනී පටිපදා අඥානං. මේ දුකයි කියන කාරණාව දන්නේ නැහැ. මේ දුක ඇතිවීමේ කාරණාවයි කියලා දන්නේ නැහැ. මේ දුක නැතිවීමයි කියලා දන්නේ. මේ දුක නැති කරන ප්‍රතිපදාවයි කියලා නොදන්නා කමක් තියෙනවා නම් මෙන්න මේකයි අවිද්‍යාව. චතුරාර්ය සත්‍ය පිළිබඳ වැටහීමක්, චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධයක් නැතිකමට කියනවා අවිද්‍යාව කියලා මතක් කළා. ඊට පස්සේ මේ ආශ්‍රව සමුදයෙන් අවිද්‍යාව ඇති වෙනවා. අවිද්‍යාවට හේතුව ආශ්‍රව ධර්මයි කියලා පෙන්වුවා. ආශ්‍රව නිරෝධා අවිද්‍යා නිරෝධෝ. ආශ්‍රව ධර්මයන් නැති කිරීමෙන් අවිද්‍යාව නැති වෙනවා කියලාත් පෙන්වුවා. අයමෙව ආර්යෝ අට්ඨාංගිකෝ මග්ගෝ අවිජ්ජා නිරෝධ ගාමිනී පටිපදා. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයම අවිද්‍යාව නැති කරන ප්‍රතිපදාවයි කියලා පෙන්වුවා. මෙතෙන්දි පින්වතුනි අවිද්‍යාව කියලා කියන්නේ මොකක්ද කියලා සරියුත් මහරහතන් වහන්සේ පෙළ දහමෙන් විස්තර කරලා පෙන්වුවා. දුක නොදන්නා බව, දුකේ ඇතිවීම නොදන්නා බව, දුකේ නැති බව නොදන්නා බව, දුක නැති කරන ප්‍රතිපදාව නොදන්නා බව කියලා. මේ වචන ටික දැනගත්තට චතුරාර්ය සත්‍යෙහි දන්නවා අවිද්‍යාව දුරු වුණා, විද්‍යාව උපන්නා කියලා කියන්නේ නැහැ. මේ ටිකට කියන්නේ පෙළ දහම දන්නවා කියලා. අවිද්‍යාව කියනකොට දුක්ඛේ අඥානං දුක්ඛ සමුදය අඥානං දුක්ඛ නිරෝධේ මාර්ගේ අඥානං කියලා පෙන්වුවාම ඒ දුක ගැන කෙනෙකුට විස්තර කරන්න පුළුවන්කම තිබුණා කියලා ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා කියලා මෙපමණකින් දුක්ඛේ ඥානං එහෙම වෙන්නේ නැහැ. මේ තණ්හාව නිසා දුක ඇති කරනවා කියලා දැනගත්තට මේක සමුදය ඥානං එහෙම වෙන්නේ නැහැ. නිරෝධය මාර්ගය ගැනත් පෙළ දහම දැනගත්තට පින්වතුනි අවිද්‍යාව තාම නැති වුණා, විද්‍යාව උපන්නා කියලා කියන්නේ නැහැ. ඔය ටික පෙළ දහම. ඔය ටිකේ තියෙන අර්ථය පෙන්නන අපේ ජීවිතයෙන් අපි දැනගන්නට ඕනේ, දැක ගන්නට ඕනේ. ඒ කාරණාව අපේ ජීවිතයෙන් දැනගන්නට, දැක ගන්නට නොඑක් ප්‍රභේදයන්ගෙන් විස්තර කිරීමේ හැකියාව තියෙනවා. පෙන්වන්නට පුළුවන්. නමුත් මම මෙතනදී මේ චතුරාර්ය සත්‍ය අවබෝධය ඇති කරගෙන විද්‍යාව පහළ කරගෙන අවිද්‍යාව දුරු කරන්නට, අවිද්‍යාව කියලා කියන්නේ මෙන්න මේකයි කියලා දැනගන්නට පුළුවන් ක්‍රමයක්, පරයයක් දේශනා කරනවා. ඒ අපි මෙතෙක් කළ දේශනාවන් හැම දෙයක්ම කුළු ගැන්වෙන ආකාරයකින් අපි කෙනාගේ ජීවිතය තුළින් අවිද්‍යාව කියලා හඳුනා ගන්නට ක්‍රමයක්. මේ දහම් ස්වභාවය සමහර විටක ටිකක් ගැඹුරු වෙන්න පුළුවන්. තර්ක කරලා විතර්ක කරලා නුවණින් දකින්නට වෙන දහම් පරයයක් ක්‍රමයක් මම මේ දේශනා කරන්නට යන්නේ. පින්වතුනි, එදා බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙන වෙලාවේදී බුද්ධත්වයට පත් වෙන්නට
ඉස්සෙල්ලා දවසේ ඒ ශ්‍රී මහා බෝධින් වහන්සේ ළඟ වජ්‍රාසනයේ වැඩ ඉඳිමින් ආනාපාන සති භාවනාවෙන් චිත්ත සමතයක් ඇති කරගෙන පෙරවිසු කඳපිලිවල චතුප්පපාත ඥාන ලබාගෙන පස්චිම යාමේ උදෑසන එළිවෙන්ට කිට්ටුව බෝසතාණන් වහන්සේගේ නුවණ මෙන්න මේ ලෝක සංනිවාසයේ වෙත ලෝක සත්වයා වෙත යොමු වුණා. අපේ බුදුරජාණන් වහන්සේට විතරක් නෙමෙයි හැම බුදුරජාණන් වහන්සේ නමකටම උපදින යෝනිසෝ මනසිකාර්යය උපන්නා. මොකක්ද? අනේ මේ ලෝක සත්වයා ඉපදෙනවා, ලෙඩ වෙනවා, මහලු වෙනවා, මරණයටපත් වෙනවා, නොයේක් දුකටපත් වෙනවා. අනේ කවදානම් මේ දුක ලෝකයට නැති වෙනවද? අනේ මේ ලෝකේ දුකෙන් ලෝකයා මේ දුකෙන් කවද්ද ඈතර වෙන්නේ? මේ දුක කොහොමද ඇත්තටම ඇති උනේ කියලා බුදුරජාණන් බෝසතාණන් වහන්සේට ප්‍රඥාවෙන් යෝනිසෝ මනසිකාර්යය උපන්නා. එහෙම හිතනකොට බෝසතාණන් වහන්සේට පින්වතුනි මේ දේශනාවේ මම මේ පෙන්නන පෙළත් එක්ක සිහිය නුවණ අනුපිළිවෙලට අරගෙන එන්න මම මේ අතරමැද තියෙන කාරණා විස්තර කරන්නේ නැහැ කලින් විස්තර කරලා තියෙන නිසා. බෝසතාණන් වහන්සේට නුවණට ඇති වුණා වැටහුණා මේ ලෝකේ නොයේක් දුක් දුම්නස් තියෙනවා නම් ලෙඩවීමේ දුක, මහලු බව දුක, මරණ දුක, අප්‍රියං හා එක්වීමේ, ප්‍රියංගෙන් වෙන්වීමේ යම් තාක් දුකක් මේ ලෝකේ තියෙනවා නම් අනේ මේ දුක කුමක් නිසාද ඇති උනේ කියලා මෙනෙහි කරනකොට දැක්කා ජාතිපච්චය ජරා මරණං ඉපදුණු නිසා නේද කියලා. ඊට පස්සේ බෝසතාණන් වහන්සේගේ නුවණ යොමු වුණා ඉපදීම කියන ධර්මතාවය ඇති වෙන්නේ මොකක් සඳහාද මොකක් නිසාද කියන කාරණාව බලන්ට. බෝසතාණන් වහන්සේට නුවණට අවබෝධ වුණා භවය නිසා මේ ජාතිය වෙනවා. භවය ඇති වෙන්නේ කුමක් නිසාද කියලා යෝනිසෝ මනසිකාරයෙන් බලනකොට ඒ යෝනිසෝ මනසිකාරයට නුවණට වැටහුණා උපාදානයේ නිසයි භවය. උපාදානයට හේතුව නුවණින් බලනකොට වැටහුණා තණ්හාව නිසා. තණ්හාව නුවණින් බලනකොට වැටහුණා වේදනාව නිසා. වේදනාව ගැන නුවණින් බලනකොට වැටහුණා ස්පර්ශය නිසා. ස්පර්ශය ගැන නුවණින් බලනකොට වැටහුණා ආයතන ටික නිසා. ආයතන ටික ගැන නුවණින් බලනකොට වැටහුණා මේ නාම රූප නිසා. නාම රූප වලට හේතුව ප්‍රත්‍ය හොයලා නුවණින් බලනකොට දැක්ක විඥාණය නිසා. විඥාණයට ඇති හේතුව ප්‍රත්‍ය නුවණින් හොයනකොට බලනකොට තේරුණා සංඛාරය නිසා. සංඛාරයට හේතුව ප්‍රත්‍ය නුවණින් හොයනකොට බලනකොට තේරුණා අවිද්‍යාව නිසා කියලා. ඔන්න හොඳට බලන්ට බෝසතාණන් වහන්සේ මේ ලෝකේ නොඑක් ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසය උපදිනවා ලෝකේ පවතිනවා මේ ලෝකේ ආසරණයි මේ අභියසදී අනේ මේකට හේතුව මොකක්ද කියලා එකින් එකට අරගෙන ගියාම දැක්කා අවිද්‍යාව කියන ධර්මතාවය නිසා කියලා උත්තරයක් ආවා. හරියට දන්වැලක එක එක පුරුකෙන් පුරුක ඇමෙනිලා තියෙනවා වගේ මේ ජරා මරණ දුකට එකින් එක ප්‍රත්‍ය වෙලා අවිද්‍යාව කියන තැනට දක්වාම නුවණ විහිදුණා. ඊට පස්සේ බෝසතාණන් වහන්සේ දැක්කා ප්‍රතිලෝමව ඒ ධර්මයේ මෙනෙහි කළා
ආපහු එහෙනම් මේ අවිද්‍යාව නිසා සංඛාර ඇති වෙනවා, සංඛාර නිසා විඥානය ඇති වෙනවා, විඥානය නිසා නාම රූප ඇති වෙනවා, නාම රූප නිසා සලආයතන පස්ස වේදනා තණ්හා උපාදාන භව ජාති ජරා මරණයි කියලා අවිද්‍යාවෙන් ඉඳලා දුක දක්වාම ප්‍රතිලෝමව ආපහු මෙනෙහි කළා. මුලින් දුකේ ඉඳලා ප්‍රත්‍ය ටික හොයාගෙන හේතු ටික බලාගෙන යනකොට අවිද්‍යාව දක්වාම ගියා. ආපහු අවිද්‍යාව නැමැති හේතුවේ ඉඳලා බලාගෙන යනකොට දුක නැමැති ඵලය දක්වාම ආවා. ඔන්න බෝසතාණන් වහන්සේට නුවණට අවබෝධ වුණා මෙන්න මේ දුකට හේතුව මෙන්න මේකයි කියලා. අවිද්‍යාව දක්වාම මෙන්න මෙතන පින්වතුනි මේ පටිච්ච සමුප්පාද පාළියේ අවිද්‍යා පත්‍ය සංඛාරා කියලා ජරා මරණයන්ගෙන් අවසන් වෙන තැන තියෙන සත්‍ය දෙකක්. ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාස කියලා පෙන්වුවේ ලෝකයේ තියෙන මේ දුක්ඛ සත්‍යයට නමක්. ඒ දුකට අතීත හේතුවට අතීත හේතුව වර්තමාන හේතුවට හේතුව කියන මෙන්න මේ පරියායේ යෙදිලා ජාතිය කියන තැන දක්වාම අවිද්‍යාවේ ඉඳලා දුක්ඛ සමුදය යෙදිලා තියෙනවා. අවිද්‍යා සංඛාර විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා තණ්හා උපාදාන භව ජාති කියනකොට මේ දුක ඇතිවෙන්න තියෙන හේතු ටික දුක්ඛ සමුදය මේ. ඒකේ ඵලය තමයි දුක. ඔන්න දුක ඇතිවෙන්න තියෙන හේතු ටිකත් අරගෙන ගියා. දැන් මෙන්න මේ ක්‍රමයේ හොඳට බලන්ට යම් කිසි තැනක ජරා මරණ දුක තියෙනවා නම් මෙන්න මේ ජරා මරණ දුක තියෙන්නේ අවිද්‍යාව තියෙන තැනකයි කියන උත්තරය ලැබෙනව නේද කියන කාරණාව සිහි කරන්ට මේ පරේෂණයෙන් බෝසතාණන් වහන්සේට ආවේ මෙන්න මේ උත්තරය. යම් තැනක අවිද්‍යාව තිබුණොත් ජරා මරණ කියන ධර්මතාවය නොහද නතර වෙන්නේ නැහැ කියන ධර්මතාවයක් තියෙනවා. අවිද්‍යාව කියන සිද්ධිය ජරා මරණ නෙවෙයි. සංඛාර කියන සිද්ධිය ජරා මරණ නෙවෙයි. යම් කලක අවිද්‍යාව තිබුණොත් සංඛාර වෙලා සංඛාරයෙන් විඥානය වෙලා මේ එකින් එක උපද්දලා නතර වෙන්නේ ජරා මරණ දුක හදලයි කියන කාරණාව තියෙනවා. අනිත් පැත්තට බැලුවහම ජරා මරණ දුක තියෙනවා කියලා කියන්නේ ජාතිය තියෙනවා උපාදානේ භවයේ තියෙනවා උපාදානේ තියෙනවා කියලා අනිත් පැත්තට යනවා අවිද්‍යාව තියෙනවා කියලා. ඔන්න මේ උත්තරය හොඳට දැනගන්න දැකගන්න අවිද්‍යාව යම් තැනක තිබුණොත් ජරා මරණ එතන හිස් නැහැ. ජරා මරණ යම් තැනක තියෙනවා නම් එතන අවිද්‍යාව හිස් නැහැ. මේ අවිද්‍යාව ඇති තැන ජරා මරණයි කියන උත්තරයක් හම්බුණා බුදුරජාණන් වහන්සේට බෝසතාණන් වහන්සේට. අවිද්‍යාව සමුදය සත්‍යය ඒ හේතුයෙන් තව ධර්මයක් උපද්දලා දුක නැමැති ඵලය ඇති කරනවා කියලා දුක දැක්කා. ඔන්න දුකයි දුක්ඛ සමුදයයි දෙක දැක්ක මේ පටිච්ච සමුපාද ධර්මය හරහා. එතකොට මේන් ලැබුණු මේ ධර්මයේ ගවේෂණය කිරීමෙන් ලැබුණු උත්තරය තමයි අවිද්‍යාව යම් තැනකනම් ජරා මරණ තියෙනවා. කොතනක හරි ජරා මරණ දුක විඳිනවා නම් කෙනෙක් ජරා මරණ දුක පවතිනවා නම් හොඳට දකින්න අවිද්‍යාව තියෙන තැනකයි කියන කාරණාව උත්තරේ ලැබුණා. ඊට පස්සේ බෝසතාණන් වහන්සේ අනිත් පැත්තට මෙනෙහි කළා. අනේ මේ ලෝකේ ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාසයෝ තියෙනවා. අනේ මේ ලෝකයේ තියෙන දුක නැති වෙන්නේ කවද්ද කුමක් නැතිවීමෙන්ද කියලා බලනකොට දැක්කා ඉපදීම නැති වුණොත් නම් මේ දුක නැහැ.
එහෙනම් ඉපදීම නැති වෙන්නේ කොහොමද? භවය නැති වුණොත් ඉපදීම නැහැ. භවය නැති වෙන්නේ කොහොමද? උපාදානය නැති වුණොත් භවය නැහැ. තවත් මෙනෙහි කරනකොට තණ්හාව නැති වෙනකොට උපාදානය නැහැ. වේදනාව නැති වුණොත් තණ්හාව නැහැ. ස්පර්ශය නැති වුණොත් වේදනාව නැහැ. මේ විදිහට ආපහු කෙරවලට මුඩට යනකම් ගියා. දැක්කා මෙන්න මේ සංඛාරය නැති වෙනවා අවිද්‍යාව නැති වෙනකොට කියලා අවිද්‍යාව නැති තැන දක්වාම දැක්කා. එතකොට ආපහු ප්‍රතිලෝමව මෙනෙහි කළා අවිද්‍යාව යත්තේව අශේෂ විරාග නිරෝධෝ සංඛාර නිරෝධා සංඛාර නිරෝධෝ විඥාන නිරෝධා විඥාන නිරෝධා නාම රූප නිරෝධෝ කියලා අවිද්‍යාවගේ ඉතුරු නොකොට නැති කිරීමෙන් සංඛාරය නැති වෙනවා. සංඛාර නිරෝධා විඥාන නිරෝධෝ සංඛාරය නැතිවීමෙන් විඥානය නැති වෙනවා. විඥාන නිරෝධා නාම රූප නිරෝධෝ විඥානේ නැතිවීමෙන් නාම රූප නැති වෙනවා කියලා ආපහු ප්‍රතිලෝම ආවා. ජාති නිරෝධා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාසා නිරුද්ධಂತಿ මේ ජරා මරණ ශෝක පරිදේව දුක් දෝමනස් නැති වෙනවා කියලා දැක්කා. එතකොට මෙන්න මෙතන හොඳට දකින්ට ජරා මරණ නැති තැන ජරා මරණ නැති තැනට කියනවා පින්වතුනි තව නමක් මොකද්ද? ජරාව නැති තැනට කියනවා අජර කියලා, මරණය නැති තැනට කියනවා අමර කියලා. අජර අමර කියලා කියන්නේ ජරාව නැහැ මරණය නැහැ. ජරා මරණ නැති වෙන්නේ කවද්ද කියලා බැලුවා කියන්නේ අජරාමර වෙන්නේ කවද්ද කියලා බැලුවා. අජරාමර කිව්වේ නිවනට. ජරා මරණ නැහැ කියලා කිව්වේ නිවනට. ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසා නිරුද්ධಂತಿ කියේ නිවනේ ලක්ෂණය. නිවනේදී මේ දුක් නිරුද්ධයි. එහෙනම් මේ දුකේ නිරෝධයට දුක්ඛ නිරෝධයට හේතු ටික බලාගෙන ගියා. බලනකොට දැක්කා අවිද්‍යාව නැති වුණොතින් අවිද්‍යාව නැති තැන දක්වාම ගියා. අනිත් පැත්තට ආවා අවිද්‍යාව නැති කළොත් සංඛාර නැති වෙලා විඥාන නැති වෙලා මේ ජරා මරණ දුක නැති වෙනවා කියලා. මෙන්න මේ පරේෂණයෙන් බෝසතාණන් වහන්සේට උත්තරයක් ආවා. යම් තැනක අවිද්‍යාව නැති වුණොත් එතන අජරාමර බව පවතිනවා, ජරා මරණ නැති තැන සාක්ෂාත් වෙනවා කියලා උත්තරයක් ආවා. ජරා මරණ නැති වෙන්නේ යම් තැනකද නැත්te යම් තැනකද එතන අවිද්‍යාව නැහැ කියන කාරණාව ආවා. ඇති වුණා. අවිද්‍යාව නැති තැන කියනකොට දැනගන්නට ඕනි විද්‍යාව ඇති තැන කියලා. අවිජ්ජා නිරෝධෝ විජ්ජා උපාදා අවිජ්ජා නිරෝධෝ. විද්‍යාව උපන් කල්ලි අවිද්‍යාව නිරෝධ වෙනවා. පින්වතුනි අපි කිව්වොත් යම් කිසි තැනක අඳුරක් තියෙනවා නම් මේ අඳුර කියන එක පින්වතුනි ආලෝකයක් ඇති වෙනකොට ආලෝකය ඇතිවීමත් එක්කම අඳුර නැති වෙනවා. දැන් මේ ආලෝකය ගැන වචන දෙකකින් කතා කරන්න පුළුවන්. දැන් අඳුර නැහැ කියලා කියන්නත් පුළුවන්. අඳුර නැහැ කියනකොට එතන තියෙනවා ආලෝකයි කියලා. දැන් ආලෝකයයි පවතින්නේ කියලා කියන්නත් පුළුවන්. අඳුරක් දැන් නැහැ කියලා කියන්නත් පුළුවන්. අඳුරක් නැහැ කියලා කිව්වත් ආලෝකයක් පවතිනවා කියලා කිව්වත් අර්ථය දෙකම එකයි. ඒ වගේ අවිද්‍යාව දැන් නැහැ කියලා කිව්වත් විද්‍යාව ඉපදිලා තියෙන්නේ කියලා කිව්වත් දෙකම එකයි. විද්‍යාව උපන්න නිසායි අවිද්‍යාව නැති වුනේ. අවිද්‍යාව නැති වුණා කියලා කියන්නේ විද්‍යාව උපන්නා. ආලෝකය කියලාත් කියන්න පුළුවන්, අඳුර නැහැ කියලා කියන්නත් පුළුවන්. මේ ආලෝකය හඳුන්වන්නත් පුළුවන් මේ නම් වලින් වගේ. දැන් තියෙන්නේ විද්‍යාවයි කියලා කියන්නත් පුළුවන්, අවිද්‍යාව නැහැ කියලා කියන්නත් පුළුවන්. දෙකම හැඳින්වෙන්නේ විද්‍යාවට. එතකොට අවිද්‍යා නිරෝධෝ කියලා අවිද්‍යාව නැති වුණොත් කියලා කිව්වේ විද්‍යාව උපන්නොත්. ඔන්න විද්‍යාව කියලා කියන්නේ
අවිද්‍යාව නැති තැන කියන්නේ විද්‍යාව උපන්න තැන. ඔන්න අවිද්‍යාව නැති වුණොත් ඒ කියන්නේ විද්‍යාව උපන්නාම සංඛාරේ නැති වෙලා විඥානේ නැති වෙලා ජරා මරණ දුක නැති වෙනවා කියලා උත්තරයක් හම්බ වුණා. මෙන්න මේ පරේෂණයෙන් බුදුරජාණන් වහන්සේ බෝසතාණන් වහන්සේට උත්තර දෙකක් ආවා. අවිද්‍යාව කියන ධර්මතාවයේ යම් තැනක තිබුණොත් ඒකේ ඵලය හැටියට අජරාමර එහෙම වෙන්නේ නැහැ. ජරා මරණ පැවැත්මකුයි ලැබෙන්නේ ජරා මරණ ඇති කරවනවා කියලා දැක්කා. විද්‍යාව යම් තැනක තිබුණොත් එතන ජරා මරණ පවතින්නේ නැහැ. තියෙන්නේ අජරාමර බවක් ජරා මරණ නැති තැනක් කියලා උත්තරය ආවා. ඊට පස්සේ අනිත් පැත්තට ගත්තාම යම් තැනක ජරා මරණ තියෙනවා නම් ඒ අවිද්‍යාව නිසායි අජරාමර බව තියෙනවා නම් විද්‍යාව නිසායි කියලා උත්තරයක් ආවා. දැන් මෙන්න මේ බෝසතාණන් වහන්සේ පටිච්ච සමුප්පාද ධර්මය අනුලෝම ප්‍රතිලෝමව ගවේෂණය කළාම ඔන්න ඔය උත්තරයයි ආවේ. පින්වතුනි අද දවසේද අපිද ගිරව් කියනවා වගේ අවිද්‍යාව පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං කියලා මේ පෙළ සජ්ජායනා කළාටම පමණක් නැහැ, තේරුමක් නැහැ. ඒකෙන් කුසල ධර්මයක් සිද්ධ වෙයි. නමුත් මේ ජීවිතය අදාදම සසරෙන් එතර වෙන ධර්මඥානයක් එහෙම මෙනෙහි කළ පමණින් ලැබෙන්නේ නැහැ. අර්ථය දැනගන්නට ඕනේ. ඇයි අවිද්‍යාව පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥාන කියලා පටිච්ච සමුප්පාදයේ මෙනෙහි කරන්නේ? ඇයි මේ දුකට හේතුව ඉපදීමට හේතුව භවය කියලා අවිද්‍යාව දක්වා මෙනෙහි කරන්නේ කියලා බලන්න. ඇයි ජරා මරණ නැත්තේ කුමක් නිසාද? ඉපදීම නැති නිසා, ඉපදීම නැති වෙන්නේ භවය නැති නිසා, අවිද්‍යාව නැති තැන් දක්වා කියලා මෙනෙහි කරලා බලන්නේ කියලා. මෙන්න මේ ටික මෙනෙහි කළාම අනුලෝම ප්‍රතිලෝමව මේකෙන් ලැබෙන්න ඕනේ උත්තරයක් තියෙනවා. ඒ උත්තරය තමයි ජරා මරණ ලැබෙන්නේ අවිද්‍යාව නිසායි. අවිද්‍යාව තියෙන තැන ජරා මරණ තියෙනවා කියන උත්තරේ ඇති වුණා. අජරාමර බව ලැබෙන්නේ විද්‍යාව නිසායි. අවිද්‍යාව නැති තැනටයි. අවිද්‍යාව නැති වුණොත් ඒ කියන්නේ විද්‍යාව උපන්නොත් ජරා මරණ නැති වෙනවා කියන නුවණක් ඇති වුණා. ඔන්න ඒ සත්‍ය දෙක තුල තියෙනවා නිරෝධ සත්‍යයි මාර්ග සත්‍යයි. ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දොමන සුපායාස නිරුද්ධಂತಿ කියපු දැන් නිරෝධ සත්‍ය. අවිජ්ජා නිරෝධය කියලා කියේ විද්‍යාව උපන්න සම්මා දිට්ඨිය. මෙතන තියෙනවා මාර්ගය. ඒ කියන්නේ මාර්ග සත්‍ය. මේ පටිච්ච සමුප්පාදයේ අනුලෝම ප්‍රතිලෝමව පවතිනකොට බලනකොට මේ ධර්මතා දෙකෙන් මෙතන තියෙන්නේ චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධය. ඔන්න දැන් මේ පටිච්ච සමුප්පාදයේ ගලපලා උත්තර දෙකක් ආවා. අවිද්‍යාවෙන් ජරා මරණත්, විද්‍යාවෙන් අජරාමර බවත් කියන එක. දැන් මෙන්න මේ කාරණාව පින්වතුනි අපි ටිකක් තර්කානුකූලව අපේ ජීවිතයෙන් බලන්නට ඕනේ. අපි දැක්කා යම් තැනක ජරා මරණ තියෙනවා නම් එතන අවිද්‍යාව තියෙනවාමයි කියන න්‍යායක් තිබුණා. මොකද මූල ප්‍රභවය, මූල කාරණාව, මූල හේතුව අවිද්‍යාව වෙලා අවිද්‍යා ප්‍රභවය නිසා දුක කියන තැන දක්වා ගලාගෙන ආපු සිද්ධියක් දැක්කනෝනේ. ඔන්න ඔය දහම් පරයය ඔය උත්තර දෙක ගවේෂණය කරලා අරගෙන පොඩ්ඩක් පැත්තකින් තියන්න. විද්‍යාව ඇති තැන අජරාමර බව නිවන තියෙනවා, නිරෝධය තියෙනවා. අවිද්‍යාව ඇති තැන ජරා මරණ තියෙනවා කියන පරයය ඉගෙනගෙන දැනගෙන දැන් පොඩ්ඩක් පැත්තකින් තියමු. දැන් බුදුරජාණන් වහන්සේ කිව්ව නිසාවත් මේ ලෝකේ කවුරුවත් කියන නිසාවත් නෙමෙයි, අපි දිහාවට ටිකක් යොමු වෙලා බලමු මේ උත්තරේ අතේ තියාගෙන. උත්තරේ ගැන අවබෝධය තියාගෙන. තම තමන් කෙනා හොඳට සිහි කරලා බලන්ට කෙනා ලෙඩ වෙන ස්වභාවයෙන් යුක්ත වූ ජීවිතයක් ගත කරනව නෙමෙයිද?
මහලු වෙන ස්වභාවයෙන් යුක්ත ජීවිතයක් ගත කරනවා නෙමෙයිද? මැරෙන ස්වභාවයෙන් යුක්ත ජීවිතයක් ගත කරනවා නෙවෙයිද? අප්‍රියං හා එක්වීම ප්‍රියංගෙන් වෙන්වීම හිතන දේ නොලැබීම කියන න්‍යාය ධර්මඥාන්ගෙන් යුක්ත ජීවිතයක් ගත කරනවා නෙමෙයිද? හොඳට බුදුරජාණන් වහන්සේ කිව්ව නිසා නෙමෙයි තමන්ට තමන් සිහි කළා බලන්න අද අපි ජරා මරණයන්ගෙන් යුක්තයි නේද කියලා. හරි. ඔන්න අද අපි ජරා මරණයන්ගෙනුත් යුක්තයි. ඒ ජරා මරණයන්ගෙන් යුක්ත අපිට අද ලෝකේ පේන්නේ කොහොමද කියලා බලන්න. ඒ ජරා මරණයන්ගෙන් යුක්ත අපිට අපි ලෝකේ ජීවත් වෙන්නේ අපි අවිද්‍යාව කියලා කිසිම දෙයක් දන්නේ නැහැ. මෙන්න මේකයි අවිද්‍යාව, මේ අවිද්‍යාව හදා ගන්න ඕනේ, ඇති කර ගන්න ඕනේ කියලා, කර්ම රැස් කර ගන්න ඕනේ කියලා, තණ්හා මාන කෙලෙස් ඇති කර ගන්න ඕනේ කියලා හිතලා අපි කවුරුවත් ඇති කරගත්තේ නැහැ. අපි කලේ හැම කෙනෙක්ම ජීවත් වෙන එක විතරයි. නමුත් ජීවත් වෙනවා කියන සිද්ධියට අපි ජරා මරණයන්ගෙන් යුක්ත වෙලානේ. පින්වතුනි යම් තා කෙලෙස් තියෙනවා නම් අවිද්‍යාව ආශ්‍රව නීවරණ තණ්හාව කෙලෙස්ය ඕග යෝග ග්‍රන්ථ කියලා. ඔය ඔක්කොම කෙලෙස් කිසිම කෙනෙක් කැමැත්තෙන් හිතලා හදාගෙන නැහැ. කිසිම කෙනෙක් ඔය කෙලෙස් ගැන දැනුමක් නැහැ. ලෝකෙ ඔක්කොම කලේ පින්වතුනි ජීවත් වෙන එක විතරයි. නමුත් මේ ජීවත් වෙන සිද්ධියට මේ ඔක්කොම කෙලෙස් ඇති වෙලානේ. එහෙනම් මේ ඔක්කොම කෙලෙසුන්ගෙන් මිදෙන්නත් පින්වතුනි එක මගක් තියෙන්න ඕනේ නේද? නැතිනම් ඒක අසාධාරණ වෙනවනේ. හොඳයි ඔන්න දැන් බලමු. අපි අද ජරා මරණයන්ගෙන් යුක්තයි. ඒ ජරා මරණයන්ගෙන් යුක්ත අපි මෙන්න මේ හේතුව නිසායි මෙන්න මේකයි අවිද්‍යාව කියලා කියන්නේ. මෙන්න මේ විදිහට අවිද්‍යාව ඇති කරගන්න ඕනේ කියලා හිතිලා උත්සාහවත් වෙලා අවිද්‍යාව ඇති කරගත්තේ නැහැ. ඒ ජරා මරණයන්ගෙන් යුක්ත අපි ජීවත් වුණා විතරයි. ජීවත් වුණේ කොහොමද? හොඳට බලන්න මේ කාරණාව ඇත්තද කියලා. තමන්ට ඇහැට රූපයක් පෙනෙනකොට ඉදිරියෙන් තියෙන දේවලුයි තමන්ට පෙනෙන්නේ. තමන්ට පෙනෙන දේවල් තියනවා කියන මට්ටමකයි අපේ දැකීම තියෙන්නේ. ඉදිරියෙන් තියෙන මේ ගහකොළ පෙනෙනවා. අපිට පෙනෙන්නේ මේ ගහකොළ ඉදිරියෙන් තියෙන නිසායි. තියෙන ගහකොළයි පෙනෙන්නේ, පෙනෙන ගහකොළ තියනවා කියලායි දැක්කේ. ඒ වගේම තියෙන සද්දෙකුයි ඇහෙන්නේ, ඇහෙන සද්දේ තියෙනවා. තියෙන ගඳ සුවඳ දැනෙන්නේ, දැනෙන ගඳ සුවඳ තියෙනවා කියලා ඔන්න ඔය මානසික මට්ටමකුයි අපිට තියෙන්නේ. ඔහොම හම්බ වෙන දෙයටයි අපි හිතින් කියින් කරන්නේ. වෙන කිසිම දෙයක් අපි කළේ නැහැ. ඉදිරියේ තියෙන ඇස් ඉදිරිපිටට ආපු රූප අපිට පෙවුණා. අපිට පේන රූපය ඇස් ඉදිරිපිට තියෙනවා. තියෙන දේ දකින්නවා, දකින්න දේ තියෙනවා කියලා. තියෙන දේ යහන්නේ අපි අහන දේ තියෙනවා කියලා. තියෙන ගඳ සුවඳයි දැනෙන්නේ, දැනෙන ගඳ සුවඳ තියෙනවා කියලයි අපේ මානසික මට්ටම අද එළඹ සිටින්නේ. මෙහෙම එළඹ සිටින මානසික මට්ටමක් තියෙන අපි ජරා මරණයන්ගෙන් මිදිලා නැත්තම් හොඳට බලන්ට ජරා මරණයන් යුක්තයි අපි ජීවත් වෙන්නෙත් මෙහෙමනම් අපි මේ ජීවත් වෙන ක්‍රමය නෙමෙයිද අවිද්‍යාව කියලා. මෙතන මම මතක් කළා ටිකක් තර්කානුකූල නුවණින් හිතන්න සිද්ධියක් මම මතක් කරන්නේ. අපි 아무තු කෙලෙසයක් ඇති කරගත්තෙත් නැහැ, ඇති කරගන්න දන්නෙත් නැහැ, ඇති කරගන්න උත්සාහවත් උනේත් නැහැ. අපි ජීවත් උනේ අපිට ඉස්සරහෙන් තියෙන රූප පේනවා, අපිට පේන රූපේ තියෙනවා කියලා. ඕගොල්ලෝ මුළු ජීවිතේ පුරාවටම කෙලෙස් අපි දන්න මට්ටමේ රාගයේ දේශේ කියන ඒ ධර්මතාවයේ මොහොතකටවත් උපදින්නෙම නැතුව මුළු ජීවිත කාලය පුරාවටම ඉන්න මේ තියෙන දේ දකින්න දේ තියෙන්නේ කියන මට්ටමේ. නමුත් ඕගොල්ලෝ ජරා මරණ දුකෙන් මිදෙයිද කියලා බලන්න.
මෙතන ටිකක් ගැඹුරු සිද්ධියක් මතක් කරන්නේ. එතකොට මෙතනදී අවිද්‍යාව කියන එක ඇසුරු වෙන්නේ පින්වතුනි මේ අපි දකින ක්‍රමයට. මේ තියෙන දේ දකින්නවා, දකින්න දේ තියනවා, තියෙන සද්දය ඇහෙනවා, ඇහෙන සද්දය තියනවා කියන මානසික මට්ටම යද අපේ තියෙන්නේ. ඒ මට්ටමින් ජීවත් වෙන අපි ජරා මරණයන්ගෙන් මිදිලා නැත්තම් එහෙනම් ජරා මරණ මේ ජරා මරණ ඇති කරන අවිද්‍යාව කියන එක තියෙන්නේ මේ අපි ජීවත් වෙන මානසික මට්ටම තුලයි කියන උත්තරයක් එන්නට ඕනේ. එතකොට මොකද අපි අද දකින්න ක්‍රමයේ ලෝකේ හරිනම් අපි තියෙන දේ දකින්නවා, දකින්න දේ තියනවා කියලා මේ පෙනෙන සිද්ධිය ඇත්ත වුණොත්, මේ දැකීම ඇත්ත වුණොත් ජරා මරණ අපි ගාව තියෙන්න බෑ. අපි දැක්ක පරියායක් ක්‍රමයක් විද්‍යාව තියෙනවා නම් ජරා මරණ තියෙන්න බෑ එතන. අවිද්‍යාව තියෙන තැනකයි ජරා මරණ තියෙන්නේ කියලා. අපි මේ ලෝකයට සම්බන්ධ වෙන අපි මේ ලෝකයේ ගැන දකින මින්ම බලන්න. දකින දෙයට හිතන මින්ම වෙනස් වීම නෙමෙයි මම කියන්නේ දකින බව. සම්මා දිට්ඨි මිච්ඡා දිට්ඨි. තියෙන දේ දකින්නේ දකින දේ තියෙන්නේ කියලායි දකින්නේ. ඇහෙන දේ තියෙන්නේ තියෙන දේ ඇහෙන්නේ කියලායි අපි දකින්නේ. එහෙම දකින නිසායි තියෙන දේට ඇහෙන දේට අපි හිතන්නේ. හිතන කාරණාව වෙනස් වුණත් දකින්න දර්ශනය අපේ වෙනස් නැහැ. එතකොට මේ අද අපි දකින මට්ටමටයි පින්වතුනි අවිද්‍යාව කියලා කියන්නේ. අවිද්‍යාවේ ලක්ෂණය දකින්න මොකද්ද? අද අපේ ජීවිතේ දකින්න. අවිද්‍යාව කියලා මේ පින්වතුන් වටපිටාව ආපහු බලන්න එපා. අවිද්‍යාව කියලා හොයන්න බරන්න එපා. කෙනා අද ජීවත් වෙන ජීවිතය දකින්න අපි මේ විදිහට ජීවත් වෙන මේ සිද්ධිය නේද අවිද්‍යාව කියලා. ওই ජීවත් වෙන සිද්ධිය අවිද්‍යාව නොවුනා නම් ওই ජීවත් වෙන සිද්ධිය තුල ජීවිතේ පැටලිලා බැඳිලා තියෙන්න බෑ ජරා මරණ. ওই ජීවත් වෙන ජීවිතය කියන සිද්ධියම අවිද්‍යාව මත පදනම් වෙලා තියෙන නිසා අවිද්‍යාව උඩ හිටගෙන ඉන්න නිසා විද්‍යාව නොතිබුණු නිසා ජරා මරණ දුක පවතින්නේ. අවිද්‍යාව නොතිබුණා නම් විද්‍යාව උපන්නා නම් ජරා මරණ උතන තියෙන්නේ නැහැ. එහෙනම් මේ පරයයන් උත්තර දෙකක් ආව. විද්‍යාව උපන්නොත් අජරාමරයි, අවිද්‍යාව උපන්නොත් ජරා මරණයි. දැන් දැක්ක අපි ජරා මරණයන්ගේ යුක්තයි. ඒ අපි ලෝකයේ තුල ජීවත් වෙන්නේ මේ විදිහටයි. එහෙනම් මේ අපි ජීවත් වෙන ක්‍රමයයි අවිද්‍යාව කියන්නේ කියලා දකින්නට ඕනේ. අවිද්‍යංච පජානාති කියනකොට තමන්ව හසු වෙන්නට ඕනේ. අද ආය තමන් අවිද්‍යාව කියලා එකක් හොයන්න යන්න එපා. තමන් කියලා ජීවත් වෙන අපිවම දකින්න අපේ මේ ආයතන හැසිරෙන මට්ටමයි අවිද්‍යාව කියලා හමු වෙන්නට ඕනේ. ඊට පස්සේ මේ අවිද්‍යා සමුදය කියලා කිව්ව අවිද්‍යාව කියනකොට තමන්ව හසු වෙන්නට ඕනේ. ඔන්න මෙතනදී දැක්කා පවතින දේ තියෙනවා, තියෙන දේ පවතිනවා කියලා දැක්කහම මේ තමයි අවිද්‍යාව කියලා කියන්නේ. මොකක්ද? මේ තියෙන දේ දකින්නවා, දකින්න දේ තියෙනවා කියලා අපි යමක් ඇහින් බලාගෙන හිටියොත් අපි පැත්තකට යනකොට දැකපු දේ තියෙනවා කියලා හිතට නිමිති ඇති වෙනවා, සංඛාර ඇති වෙනවා. සංඛාර ඇති වුණොත් මරණාසන්න මොහොතේ තියෙනවා කියපු නිමිති හිතට හසු වෙලා ඒකත් හිතෙන් අල්ලගෙන ප්‍රතිසන්දි වශයෙන් විඥානේ බැස ගන්නවා. ආයේ නාම රූප වෙනවා. ආයෙත් ජරා මරණ දුක ඇති වෙනවා කියන පරයයක් මේ තුල තියෙනවා. ඒ නිසා එහෙම මතක් කරන්නේ. ඊට පස්සේ දැන් අපිට හොයාගන්න ඕනේ එහෙනම් අද මේ ජීවත් වෙන ක්‍රමය නම් අවිද්‍යාව අපේ ඒ ක්‍රමයට ජීවත් වෙච්ච නිසා අවිද්‍යාව තිබුණු නිසායි නම් අද අපි ජරා මරණයන්ගෙන් යුක්ත. එහෙනම් අපි ගාව තියෙන අද මේ ජරා මරණ දුක නිරුද්ධ වෙන්නට නම් ජරා මරණ දුක නැති වෙන්නට නම් විද්‍යාව පහළ වෙන්නට ඕනේ.
එහෙනම් විද්‍යාව කියන එක ජීවිතයෙන් දකින්නේ කොහොමද? ජීවිතයෙන් හඳුනාගන්නේ කොහොමද? ඔක දකින්නට ඕනේ කොහොමද? ඔකට උත්තරය අනිත් පැත්තට දකින්න. පවතින දේ පෙනෙනවා, පෙනෙන දේ පවතිනවා කියන දැකීම නම් අවිද්‍යාව උනේ. ඒකෙන් ජරා මරණ ඇති උනේ. අනිත් පැත්තට දකින්න ඕනේ කිව්වේ පෙනෙන දේ පවතිනවා නෙමෙයි, පවතින දේ පෙනෙන්නේ නැහැ කියලා දකින්න. මෙන්න මේ ටික දකින්න පුළුවන් වුණොත් සංඛාර නිමිති හිටින්නේ ජරා මරණ දුක හිටින්නේ නැහැ. උපමාවක් කළොත් මිරිඟුව දිහා ඕගොල්ලෝ බලනකොට ජලය වගේ පෙනෙයි. ඕගොල්ලන්ට ඇහැට යමක් පෙනුනත් මේ දිහා බලන්ට ජලය වගේ පේනවා. මේ පෙනෙන දේ පවතිනවා නෙමෙයි, පවතින්නේ හිස් මිරිඟු ස්වභාවය. පවතින දේ පෙනෙන්නේ නැහැ, පෙනෙන්නේ ජලය වගේයි. මිරිඟු ස්වභාවය පේන්නේ, පේන්නේ ජලය වගේ. ජලය වගේ පෙනෙන එක පෙනෙනවා නමුත් පවතින්නේ ඒ විදිහටම ඇහැට පෙනෙනවා නම් අපිට යමක් මේ ඇහැට පෙනෙන දේ පේනවා, පවතින්නේ මෙතන පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුව සියුම් කලාප වශයෙන් පවතින සතර මහා ධාතුව කලාප වශයෙන් ඒ ස්වභාවය පේන්නේ අපිට වර්ණ ලස්සන රූපයක් වගේ. අපි පෙනෙන දේ පවතිනවා, පවතින දේ පෙනෙනවා කියලා දකිනකොට නිමිති හිතලා ජරා මරණ දුකට එනවා. පවතින දේ පේන්නේ, පේන දේ පවතින්නේ කියලා බැලුවාම නිමිති හිටින්නේ. මිරිඟුව දිහා බැලුවාම ජලය වගේ පේනවා. පේන දේ පවතිනවා නෙමෙයි, පවතින්නේ මිරිඟුව, පෙනෙන්නේ ජලය වගේ. පවතින දේ අනිකක්, පෙනෙන දේ අනිකක් කියලා දෙකට බෙදාගෙන බැලුවාම එතනින් නැගිටලා ගියාම දැකපු ජලය වගේ එක දැන් නැහැ කියලා මනසට නැති බව එළඹ සිටිනවා, නිමිති ඇති බවට එළඹ සිටින්නේ. ඔන්න ඔය මට්ටම ජීවිතයේ හැම දකින අහන හැම අරමුණක් අරඹයාම හමු වෙන දේ සහ පවතින දේ කියලා දෙකට බෙදා ගන්නට නුවණින් පුළුවන් වුණොත්, දකින්න පුළුවන් වුණොත් ඒ දැකීමට කියනවා සම්මා දිට්ඨිය විද්‍යාව කියලා. ඔන්න ඔය විද්‍යාව වඩන්න පුළුවන් නම්, භාවිතා කරන්න පුළුවන් නම් මෙන්න මේ ජරා මරණ දුක නැති වෙනවා. එහෙනම් යම් කිසි කෙනෙක් ජරා මරණ දුක ඇති උනේ මේ පෙනෙන දේ පවතිනවා, පවතින දේ පෙනෙනවා කියන විදිහට බලපු නිසායි නේද කියලා දුක දුක්ඛ සමුදයක් දන්නේ නැත්තම් ජරා මරණ දුක නැති වෙනවා. පවතින දේ අනිකක්, පෙනෙන දේ අනිකක්, පවතින දේ සහ පෙනෙන දේ කියලා ඇත්ත ඇති හැටි දකින්න පුළුවන් නම් ජරා මරණ දුක නැති වෙනවා කියලා දන්නේත් නැත්තම් මෙන්න මේකට කියනවා දුක්ඛේ අඥානං දුක්ඛ සමුදය අඥානං දුක්ඛ නිරෝධී අඥානං කියලා. ඔන්න අවිජ්ජංච පජානාති කියනකොට අවිද්‍යාව දන්නවා. එතකොට අවිද්‍යාව දන්නවා කියනකොට විද්‍යාව දැන් ඉපදිලා කාරණාව තේරෙන්න ඕනේ. මේ ආශ්‍රව ධර්ම නිසායි අවිද්‍යාව ඇති වෙන්නේ. බොහෝ කල සිට ඇසුරු කළ වැරද්ද පවතින දේ පෙනෙනවා, පෙනෙන දේ පවතිනවා කියලා පවතින මේ අවිද්‍යාව මුල් කාරණාව කරගත්ත ආශ්‍රව ටිකමයි මේ ඇත්ත නොපෙනෙන්න හේතුවක්. අවිද්‍යාවට හේතුවක්. එතකොට සංඛාර මේ ආශ්‍රව ධර්මයි අවිද්‍යාව ඇති වෙන්න හේතුව. ආශ්‍රව ධර්මයන්ගේ නැති කිරීමෙන් අවිද්‍යාව නැති කරන්න පුළුවන්. මේ ආර්ය අෂ්ටාංග මාර්ගයයි කියලා සරියුත් මහ රහතන් වහන්සේ දේශනා කළා. ඒ ආර්ය අෂ්ටාංග මාර්ගයේ සම්මා දිට්ඨියට මේ අවිද්‍යාව දැනගන්නවා කියන අවිද්‍යාව කියනකොට මෙන්න මේකයි දුක, මේ දුක ඇතිවෙන්නේ මෙහෙමයි, මේ දුක නැතිවීමයි මේකේ නැති කරන මගයි කියන මේ හතර දන්නේ නේද කියලා දකින්න. එතකොටම ඕගොල්ලෝ හතරම දන්නවා. අවිද්‍යාව දැනගන්නකොටම විද්‍යාව ඉපදිලා. ඒ විද්‍යාවම භාවිතා කරන්න මාර්ගය. ඔන්න මාර්ගය. ඉතින් මෙන්න මේ විදිහට සරියුත් මහරහතන් වහන්සේ එදා මෙන්න මේ පර්යාය දේශනා කළා. අවිද්‍යාව කියලා කියන්නේ මෙන්න මේ චතුරාර්ය සත්‍ය නොදැනීමයි කියලා. මේ කාමාශ්‍රව, භවආශ්‍රව, ditthාශ්‍රව, අවිද්‍යාශ්‍රව කියන ආශ්‍රව ධර්ම තියෙනවා. මේ ආශ්‍රව ධර්ම නිසායි අවිද්‍යාව කියන එක ඇති වෙන්නේ. මේ ඇත්ත තමන්ගේ ජීවිතෙන් දකින්න බැරි වෙන්නේ කියලා.
ආශ්‍රව ධර්ම දුරු වුණොත් මේ අවිද්‍යාව දුරු වෙනවා කියලාත් පෙන්නලා අවිද්‍යාව ගැන දැනුම ඇති කර ගැනීමම අවිද්‍යාව නැති වෙනවා කියන පරියායෙන් මාර්ගයේ ඒ ධර්මතාවයෙන් ඔසවලා තැබුවා. එහෙනම් මේ අවිද්‍යාවම දැනගන්න කියලා. එදා භික්ෂුන් වහන්සේලා අහපු ඒ ප්‍රශ්නෙට සරියුත් මහරහතන් වහන්සේ මෙන්න මේ ටික පෙන්නලා සරියුත් මහරහතන් වහන්සේ දේශනා කරනවා ඒවං යතෝකෝ ආවුසෝ ආර්ය ශාවකෝ ඒවං අවිජ්ජංච පජානාති අවිජ්ජා සමුදයංච පජානාති අවිජ්ජා නිරෝධංච පජානාති අවිජ්ජා නිරෝධගාමිනී පටිපදංච පජානාති සෝ සබ්බසෝ රාගානුසයං පහය පටිඝානුසයං පටිවිනෝදෙත්වා අස්මිති දිට්ඨි මානානුසයං සමුහනිත්වා අවිජ්ජං පහය විජ්ජං උපාදේත්වා දිත්තේව ධම්මේ දුක්ඛසන්ත කරෝ හෝති. එයා යම් කිසි වෙලාවකදී අවිද්‍යාවත් අවිද්‍යාව ඇතිවීමත් නැතිවීමත් නැති කරන මගක් දන්නවනම් මේ සියලුම ආකාරයෙන් රාගය නැති කරලා දේශය නැති කරලා මම වෙමි යන දැකීම හා මානය නැති කරලා විද්‍යාව උපදවා අවිද්‍යාව නැසලා විද්‍යාව උපදවාගෙන මේ ජීවිතේම දුක් කෙලවර කරනවා කියලා සරියුත් මහරහතන් වහන්සේ එදා මෙන්න මේ දහම් පරියාය දේශනා කළා. ඒ දහම් පරියාය අහලා ඒ භික්ෂුන් වහන්සේලා බොහොම සතුටු වුණා. සතුටින් අනුමෝදන් වුණා. ඉතින් මේ දහම් පරියාය තේරුම් අරගෙන වඩලා ජීවිතය අවබෝධයක් අරගෙන ඇති කරගෙන අවිද්‍යාව දුරු කළ විද්‍යාව උපදවා ගන්නට මේ පින්වුතුනුත් උත්සාහවත් වෙන්නට ඕනේ. විශේෂයෙන්ම මතක් කරන්ට තියෙන්නේ මහ විශාල පරාසයක් ඇති මහ විශාල දහම් කොටාසයක් තියෙන මේ පරියායේදී මම මේ මතක් කළ ක්‍රමයේ බොහෝ විටක මේ පින්වුතුන්ට ගෝචර නොවෙන්නට පුළුවන්, තේරෙන්නේ නැති වෙන්නට පුළුවන්. නමුත් අනුමානෙන් අදහසක් ඇති කරගන්නට ඕනේ අවිද්‍යාව කියනකොට චතුරාර්ය සත්‍ය නොදැනීම කියලා පෙළට විතරක් සීමා නොවි අපි මේ ගත කරන මෙන්න මේ විදිහට අරමුණු අරගෙන මෙන්න මේ විදිහට ගත කරන කමයි අවිද්‍යාව කියන්නේ කියලා ජීවිතයෙන් තේරුම් කරගන්න ඕනේ තැන දක්වාම ධර්මයක් තියෙනවා. ජීවිතෙන් දකින්නම ඕනේ ආයතන ටික මෙන්න මේ විදිහට හසුරවන කොටයි විද්‍යාව කියන්නේ ජරා මරණ නැති වෙන්නේ. එහෙනම් මෙන්න මේ විදිහටයි ජීවත් වෙන්න ඕනේ කියලා ජීවිතෙන් දකින ධර්මතාවයක්ම තියෙනවා කියලා දැකලා මෙන්න මේ ධර්මතා දෙක අවබෝධ කරගන්න උත්සාහවත් වෙන්න ඒ තැන දක්වා මේ සෙවීම් පරිශ්‍රණය නවත්තන්නට එපා. මේ ධර්මයේ සොයලා අවිද්‍යාව හොයලා අවිද්‍යාව නැති කරලා විද්‍යාව හොයලා විද්‍යාව උපදවා ගන්නට අද දවසේදී මේ දේශනා කළ ධම් පරියාය මේ පින්වුතුන්ට ඒ සඳහා හේතු උපනිෂ්ඨිය වේවා කියලා සාදුනාදයක් පවත්වන්නට. මේ අවිද්‍යාව නැති කරලා විද්‍යාව උපදවාගෙන S2 පාද ගන්නට පුළුවන් මේ දහම් පරියාය ඔබට ඉදිරිපත් කරන්නට මඟ පෙන්වීම වශයෙන් මේ ධර්ම දේශනාව සඳහා විශේෂ දායකත්වයක් සපයනවා. ඒ දෙහිවල නැදිමාල පැපිලියාන පාරේ අංක 83 ඒ නිවසේ පදිංචි කුමුදුනී ලියනගේ මැතිණියත් ඒ වගේම ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් හමුදාපති හර්ෂ අබේවික්‍රම මහත්මයා ඒ වගේම රෝහන් අබේවික්‍රම මහත්මයා ඉමේෂ් අබේවික්‍රම මහත්මයා දීප්ති අබේවික්‍රම මහත්මිය යන දූ දරුවන් සියලු දෙනාම මේ ධර්ම දේශනාමය දේශනාව සඳහා දායකත්වයේ සපයනවා. විශේෂයෙන් සත් අදහස් කලන හදස් කීපයක් ඇතුව ඒ තමයි දෙහිවල නැදිමාල පැපිලියාන පාරේ අංක 83 ඒ නිවසේ පදිංචිව සිට අභාව ප්‍රාර්ථ වෙච්ච NLC අබේවික්‍රම තමන්ගේ ආදරණීය මෑණියන්ට පින් අනුමෝදන් කරලා පරලෝ වශයෙන් සංග්‍රහ කරන්නට. එහෙනම් ඒ කුමුදිනී ලියනගේ මැතිණිය ඒ වගේම ගුවන් හමුදාපති හර්ෂ අබේවික්‍රම මහත්මයා ඇතුළු මේ දූ දරුවන් එකතු වෙලා අද දවසේද මේ සත්ක්‍රියාව සිද්ධ කෙරෙව්වා. ඒ තුලින් මහ විශාල පින්කමක් සිද්ධ වුණා. කල්පනා කරගන්නට ඕනේ මේ සියලුම පින්කම කුසල ධර්මයේ තුලින් ජනිත වෙච්ච සියලුම කුසලයන්
ඒ දෙහිවල නැදිමාල පැපිලියන්න පාරේ අංක 83 ඒ නිවසේ පදිංචිව සිට මිය පරලෝ යන්නට යෙදුන NCL අබේවික්‍රම තමන්ගේ ආදරණීය මෑණියන් ඇතුළු වර්ග પરම්පරාගත සියලුම ඥාතීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ අය ඔවුන් කලාව පිනක් මෙන් සතුටින් සාදුනාදයෙන් මේ පින් අනුමෝදන් වෙලා ඒ ඥාතින් දුකක සිටින දුකෙන් අත මිදී උතුම් නිවනින් සැනසෙත්වා කියලා සාදුනාදයක් පවත්වන්නට. ඒ වගේම මේ දූ දරුවන්ගේ තවත් 7000ක් හිතේ තියෙනවා. දැනට ඒ තමන්ගේ සුමති අබේවික්‍රම පියතුමන්ට මැතිතුමන්ට නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමින් මේ පින්කම කරනවා. ඒ සුමති අබේවික්‍රම මැතිතුමන් ප්‍රමුඛ ඒ කුමුදුනී ලියනගේ දියණියන්ට ඒ වගේම ශ්‍රී ලංකා ගුවන් හමුදාපති හර්ෂ අබේවික්‍රම මැතිතුමන් ඒ වගේම රොෂාන් අබේවික්‍රම මැතිතුමා මේස් අබේවික්‍රම මැතිතුමා දිවිත්‍ය අබේවික්‍රම මැතිණිය යන දූ දරුවන්ටත් ඒ සුමති අබේවික්‍රම මැතිතුමන් ඇතුළු සියලුම දෙනාටත් මේ පින්කමේ ආනිසංස බලයෙන් නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ වේවා. කරන කියන යහපත් අදහස් සියල්ල සමුද්ද වේවා. බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා නිවිසනසී පැමිණ වැඩවදාලා වූ උතුම් අජරාමර නිර්වාණ සම්පත්තිය අවබෝධ කරගන්නටත් මේ කුසල ධර්මය අපි සෑම දිනාටම නිවන් පිණසම හේතු පාරමිතාවක් වේවා කියලා හැම දිනාම හිතාගන්ට සාදුනාදයක් පවත්තන්ට හැම දිනාටම තෙරුවන් සරණයි. නිදුක් නිරෝගී සුවපත් භාවයම වේවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු බුද්ධ ශාසනං චිරන් රැක්කන්තු බුද්ධ ශාවකං චිරන් රැක්කන්තු නම් පරන්ති.